සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දිගාසිරි සම්පත් සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ වෙසක් සතියේ ඊටමත් වටිනා දහම් කරුණු ටිකක් ඔබට දැනගන්නට සැලැස්වීම මේ දහම් වැඩසටහනේ අරමුණ. ඉතින් අදත් විශේෂ කරුණු ටිකක් කතා වෙනවා. ඒ වගේම බුදුරජාන් වහන්සේගේ බුද්ධ දේශනාවත් මේ ලෝක ඉතිහාසයේ සිද්ධ වෙච්ච යම් යම් සිදුවීම් ගැනත් විශේෂයෙන් වසංගත තත්වයන්, ව්‍යසන තත්වයන් ලෝකයේ ඇතිවෙච්ච විදිහ ආදී දේවල් අද ඔබට ඉගෙන ගන්න ලැබෙනවා මේ හෝරාවකට අඩු කාලය තුල. ඉතින් මේ උතුම් ධර්ම දේශනාව සඳහා අද දායකත්වයේ දරන්නේ මොහොනු පොත හරහා ක්‍රියාත්මක වන දැහැමි සිතින් නිවන් මඟට තේමා පාඨයේ පෙරදරිව ක්‍රියාත්මක වන සදහම් සමාජ සත්කාර පදනමේ නිලධාරි මණ්ඩලය සහ දෙස් විදෙස් සමාජික පිරිස විසින් ඒ සියලු දෙනාගේ පවුල් හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවත් ධර්ම අවබෝධයටත් උපකාර පිණිස අද ධර්ම දානින් රැස් වෙන පින අනුමෝදන් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මේ දැහැමි සිතින් නිවන් මඟට ඒ මොහොන පොතේ ඒ සමාජික දරුවන්ටත් ඒ සියලු දෙනාටත් සිත පතමින් අද අපි ධර්ම දානය සිද්ධ කරනවා. පින්වතුනි, අපිට දැන් අවුරුදු කිහිපයක්, මම හිතේ අවුරුදු 3ක් විතර වෙසක් සමරන්න බැරි වුණා. ඉතින් වෙසක් එකට ගෙදරම ඉඳ සිද්ධ වුණා. ඉතින් සෑම ධර්ම දේශනාවකම අපි නිතර සිහි කරනවා මේ හැම දෙයක්ම අනිත්‍ය වෙලා යනවා, අපි හිතන දේ නෙවෙයි සිද්ධ වෙන්නේ කියලා. කොතේකුත් ඉස්සර ධර්ම දේශනාවලදී කියනවා එක පෝයක්වත් මං ඇරෙන්න එපා. උදේ පාන්දරම නැගිටලා විහෙරට ගිහිල්ලා සීල් සමාදන් වෙලා දවසේම විහෙරේ ගත කරන්න. ඉතින් අපි භාවනාසපුවල 30 පැයේම ධර්ම දහම් වැඩසටහන් කළා. වෙසක් පොයේට මමම රෑ එළි වෙනකල් ධර්මයේ දේශනා කළා තියෙනවා. එතකොට ඒ දහම් කරුණු අහලා ඒ දහම් වැඩසටහන් එක්ක එකතු වෙච්ච අය පින් කරගත්තා. දැන් ගෙදෙට්ට වෙලාම ඉන්න සිද්ධ වුණා. යම් දෙයක් පින්වතුනි කරගන්න තියෙන වෙලාවේ කරගන්න ඕන. අපි වුණත් ධර්මයේ දේශනා කරන එක පුළුවන් කාලේ කරගන්න ඕන. මේ පින්වතුන් ධර්මයේ අහන එක පුළුවන් කාලේ කරගන්න ඕන. බණක් දහමක් අහන්න නැතුව මිනිස්සු අසරණ වෙලා ඉන්න හැටි සමහර පවුල්වල ඥාතින් කොරෝනා හැදුනට පස්සේ ඒ අසපුවට සම්බන්ධ සමහර අය අසපුවලට කතා කරනවා අනේ සිත් පතන්න මෙහෙමයි කියලා. ඉතින් අර කොරෝනා හැදිච්ච කෙනා වැස්සකටවත්
අසපුවකට ගොඩ වෙලත් නැහැ. බණක් අහලත් නැහැ. ගෙදර සින්දු දාගෙන නටලා කියලා බීලා හිටපු මිනිස්සු. දැන් මරණයත් එක්ක පොරබඳිද්දී දහම් කරුණක් කිව්වට හිතට යන්නෙත් නැහැ. ඉතින් අපි කියනවා මේ බණ මෙන්න මේ ධර්ම දේශනාව අහන්න දෙන්න යාට. ඉතින් ඒ අය කියනවා අනේ ස්වාමීන් වහන්සේ ඒ අය ජීවිතේට බණක් ආපු අය නෙමෙයි බණ අහන්නේ නැහැ කියලා. ඉතින් අපි මොනව කරන්නද? මිනිස්සු අසරණ වෙනවා. ඉතින් ඒ නිසා කෙසේ නමුත් අපි මේ අටලෝ දහම අපි කරා පැමිණිලා ඉද්දී ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් අපි මේ සංසාරේ බැටකද්දී අපි මැරෙන්න පුළුවන්. මේ රෝග වලින් අපිට මිදෙන්න අමාරුයි. සදාතනික ලෝදහම ජරා මරණ දුකින් අපිට නිදහස් වෙන්න අමාරුයි. ඒකට ලෝක සත්වයා මුහුණ දෙනවා. හැබැයි මුලා වෙන්නේ නැතුව මැරෙන්න ඊළඟට සත්‍ය දැනගෙන මැරෙන්න ඇත්තම් ඒක වටිනවා. ඉතින් ඒ නිසා ගොඩාක් අයට මේ කොරෝනා වසංගතයේ පැමිණෙද්දී බය තැති ගැනීම උපදිනවා. හරියට බය වෙනවා. ඊළඟට මේකත් දැන් විශාල දැන් මේ වෙනකොට ලක්ෂ 30කට අධික ජනගහනයක් මැරුණා. එතකොට පසුගිය කාලේ හරියට මේ බුද්ධ ශාසනයට ගැරෙහුවා මේ පඬිතමානේ මිනිස්සු. මොකද මේ මනුස්ස ජීවිතේ දුර්ලභයි කියන්නේ මේ හැමතැනම මිනිස්සු ඉපදෙනවානේ. ලෝකේ ජනගහනය වැඩි වෙනවානේ කියලා. අර එංගලන්තේ රජපෞලේ කවුද ප්‍රකාශයකුත් කළා තිබ්බා. මගේ අවසාන කැමැත්ත මේ ජනගහනය වැඩි ජනගහනය විනාශ කරන වෛරසයක් වෙලා ඉපදෙන්න ඕන කියලා. එච්චර ජනගහනයට ඉරිසියා කළා. ඒ වගේම තව එක පැත්තකින් මේ බුද්ධ දේශනාවට ගැරෙහුවා දුර්ලභයි මනුස්ස ජීවිතේ ඒ කියලා මේ බණට කිව්වට මේ හැමතැනම මිනිස්සු උපදින්නේ. නියසිරට ගත්ත පස්පිඩක් වගේ ප්‍රමාණයක් මිනිස්සෙක් වෙලා ඉපදින්නේ සතර මහ පොළොව වගේ ප්‍රමාණයක් සතර අපාය යනවා කියලා බණ කිව්වට ওই ජනගහනේ ඕන තරම් වැඩි වෙන්නේ කියලා මිනිස්සු දහමට අපහාස කළා. දැන් තේරෙනවද නැසෙන්න ගියාට පස්සේ නැසෙන හැටි? ඒ වුණාට ලෝක ඉතිහාසෙත් එක්ක බලනකොට මේ මිනිස්සු මැරෙන එක මේ දැන් අද කොරෝනා වලින් මිනිස්සු මැරෙන එක සොච්චමක් වගේ ලෝක ඉතිහාසයේ වසංගත වලින් මිනිස්සු මැරිච්ච හැටි. දැන් මට ළඟදීන් දැනගන්න ලැබුණා මේ ලෝකයේ යම් වාර්තාවක් වසංගත සහ වසංගත වලින් මැරිච්ච අය ගැන. මම අද කියන සූත්‍ර දේශනාව දේශනා කරන්න කලින් මම මේ දැනුමත් ඔබට දෙන්නම්. අපි හැමදේම දැනගෙන ඉන්න එක වටිනවා පින්වත්නි. මේ වෙනකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු කාලෙන් පස්සේ වගේ මේ කිස්තු අරස ආරම්භ වීමත් එක්කම වගේ මිනිස්සුන්ට හැදිච්ච යම් වසංගත ලෝකේ කතා බහ වෙලා ලෝකේ යම් වාර්තා තියෙනවා. දැන් අපි ගත්තොත් බුදුරජාන් වහන්සේගේ කාලේ ඉඳලා අද දක්වාම මහවංශේ වාර්තා තියෙන්නේ. ඒ වගේ මේ ලෝක ව්‍යසන ගැන යම් වාර්තා තියෙනවා. ඒ වාර්තා වලින් එකතු වෙච්ච තොරතුරු ටික දිහා බලනකොට කිස්තු පූර්ව 429 26 වගේ ග්‍රීසියේ ඇති වෙලා තියෙන මහාමාරී රෝගයක්. ඒ රෝගේ ගොඩාක් පැතිරිලා නැහැ. නමුත් පැතිරුණු ප්‍රදේශයෙන් ලක්ෂයකට වැඩි පිරිසක් මැරිලා තියෙනවා. එතකොට කිස්තු වර්ෂ 165 184 රෝමේ ඇතන්ස් කියලා වසංගතයක් ඇති වෙලා තියෙනවා. ලක්ෂ 100ක් මැරිලා තියෙනවා. කෝටියක් මිනිස්සු මැරිලා තියෙනවා. මිනිස්සු කෝටියක් මැරිලා තියෙනවා. කොහොමද මේ ජනගහනය වැඩි කිව්වට එක වසංගතයක් ආවොත් සංහතියම ඉවරයි මනුස්ස වර්ගයම. ඒක නිසායි මේ පුළුවන් තරම් පින් දහම් කුසල් දහම් රැස් කරගෙන ඉඩලද අවසරයෙන් මේ ජීවිතේට සැනසෙල්ලක් කරගන්න කියන්නේ. ලංකාවේ 30 වසරක යුද්ධයේ තියෙනකොට
මිනිස්සු යුද්ධෙටම ජීවිතේ සින්න කළා. උදේට දවාලට හවසට යුද්ධ ගැනම කතා කර කර ඉන්නවා. කරන්න තියෙන කුසල් පින්දහම් ජීවිතයේ අස්තීර බව හිතන්නේ නැතුව. ඒ කිවරෙච්ච ගමන් දේශපාලනේ එනවා. උදේටත් දවල්ටත් හැන්දෑවටත් තුන් වරුවම දේශපාලනේ කතා කර කර ඉන්නවා. පින්දහම් කුසල් දහම් කරගන්න තියෙන දෙකට ප්‍රමාද වෙනවා. මේ මිනිස්සු කී දෙනෙකුට අවුරුද්දට තියෙන පෝය 12ේ පන්සලට ගිහිල්ලා සීල් ගන්න එක නැති වුණාද? සීල් සමාදන් වෙන්නේ නැහැ. කොත්තේකුත් ධර්ම දේශනාවලට කිව්වා අවුරුද්දට දවස් 12යි නෙව මාසෙට එක දවසයි නෙව ගිහිල්ලා වේරේ බොහෝ සෙවනේ සීල් සමාදන් වෙන්න සංඝයා ඉදිරියේ ඉඳගෙන බණපදයක් අහන්න නුඹලාට ඉතුරු වෙන්නේ මෙච්චරයි කියලා කිව්වා. දැන් ඉතින් ගෙදෙට්ට වෙලා උදේටත් දවල්ටත් හැන්දෑවටත් කොරෝනා ගැනම අහහා ඉන්න එක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. අද කොච්චර මැරුණාද? අද කොච්චර ලෙඩ වුණාද? ඕවා තමයි අහන්න වෙලා තියෙන්නේ. අපරාධේ දුර්ලභ ලැබිච්ච මනුස්ස ජීවිතේ දවසින් දවස ගෙවි ගෙවි යනවා. සීල් සමාදන් වෙන්න තියෙන අවස්ථාව ගෙවි ගෙවි යනවා. ඒත් අපි දැනුවත් කළා ගෙදරදීන් සීල් ගන්න. ඊළඟ ගෙදරදීන් බුද්ධ පූජාව තියන්න. ගෙදරදීන් ධර්ම දේශනා අහන්න. එක දවසක්වත් බණක් අහන්න නැතුව දවසක් ගෙවෙන්න දෙන්න එපා. හේතුව මනුස්ස වර්ගයන් නැසෙන්න ගත්තොත් මුල ඉඳලම නැසෙනවා. ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 250 266 අතර යුරෝපාවේ ඇති වෙලා තියෙනවා සයිප්‍රියන්ස් කියලා වසංගතයක්. ලක්ෂ 100ක් මැරිලා තියෙන ඒ වසංගතෙන්. ලක්ෂ 100ක් කියලා කියන්නේ පින්වත්නි කෝටියක්. මිනිස්සු කෝටියක් මැරිලා තියෙනවා. අවුරුදු 10ක් ඇතුළත 10ක් 15ක් ඇතුළත කෝටියක්. ඉතින් ඒ නිසා ඒ කියන්නේ අවුරුදු එතන අවුරුදු 16ක්. අවුරුදු 16ක් වසංගතය තිබිලා තියෙනවා. ලේසි නෑ. සිහින මවා ඉන්න එපා. ඒ නිසා මේ එන වෙසක් පොයට සුවසේ සීල් සමාදන් වෙන්න. ජීවිතේම කැප කරන්න සීලයට. හොඳට ධර්මය අහන්න. මේ දවස් ටිකේ මේ අහන ධර්මයේ හොඳට කන් වලට ගන්න. ඊට පස්සේ ඒ කාලෙම ලංකාවේ රක්තාක්ෂ කියලා රෝගයක් හැදිලා ওই කාලෙම ලංකාවෙත් මිනිස්සු දහස් ගණන් මැරිලා තියෙනවා යක්ෂ රෝගයක් හැදිලා මම ඒක ගැන විස්තර කියන්නම්. ඊට අමතරව ක්‍රිස්තු වර්ෂ 541යි 542යි අතර ඒ කියන්නේ අවුරුද්දක් ඇතුළත යුරෝපයේ ඊජිප්තුවේ බටහිර ආසියාවේ පැතිරලා තියෙනවා ජස්ටිනියන් කියලා වසංගතයක් ලක්ෂ 500ක් මැරිලා තියෙනවා. ලක්ෂ 500ක් කියලා කියන්නේ කෝටි 5ක්. කෝටි 5ක් මිනිස්සු මැරිලා තියෙනවා. හිතන්න බලන්න මේ ඔක්කොම මේ ලෝකයේ වසංගත පිළිබඳව තියෙන වාර්තාවක් මම මේ අන්තර්ජාලයෙන් මේ හොයාගෙන මේ පින්වතුන්ගේ මතක් කරන්න. ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 628 පර්සියාවේ මහාමාරී රෝගේ හැදිලා එක අවුරුද්දක් ඇතුළත ලක්ෂයක් මැරිලා තියෙනවා. එක අවුරුද්දක් ඇතුළත ලක්ෂයක්. ඊළඟට ක්‍රිස්තු වර්ෂ 1331 1353 අතර කළු මරණය හැදිලා තියෙනවා. මෙන්න මේක තමයි අතිශයින් භයානකයි. කළු මරණය කියන මම හිතන විදිහට මම දැක්කා මට පෙන්නවා ශ්‍රද්ධා රූපවාහිනියෙන් කළු මරණය ගැන වීඩියෝ පටයක් හදලා තිනවා. ඒ කාලේ වෙච්ච සිද්ධිය සම්පූර්ණයෙන්ම මේ චිත්‍ර මගින් නිරූපණය කළ වීඩියෝ පටයක් තියෙනවා. ඒ කළු මරණය හැදුනට පස්සේ මිනිසයාගේ ඇඟේ කළු පුල්ලි හට ගන්නවා. කළු පුල්ලි හටගෙන කළු පුල්ලි මැදින් මේ සැරව ගෙඩියක් එනවා. ඒ සැරව ගෙඩිය පුපුරලා මෙහෙම හැම මෑත් කරනකොට ඇට සැකිල්ල පේනවා ඇට. උසුම ගන්න අමාරු වෙලා මැරිලා වැටෙනවා. අල්ලන අය මැරෙනවා. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? ඒ කළුණ හැදිච්ච අය, ඒ කළු සැරව රෝගය හැදිච්ච අය අනිත් අය පැනලා ගිහිල්ලා තිනවා මිනිස්සු ගෙවල් වල දාලා. පැනලා යන තැන් කොහෙද? ඒ සියලුම පැතිවලට පැතිරිලා මුළු ලෝකෙම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඊට පස්සේ එක ගමක් බේරිලා තිබිලා තියෙනවා. ඒ ගමේ තමයි රෙදි හොදන මිනිස්සු ඉඳලා තියෙන්නේ. අර කළු පුල්ලි රෝගේ හැදිච්ච ඒ ගම්මානකින් රෙදි ගෙනල්ලා ඒ ගමේ වැවේ හේදුවා. ජලාශයේ හේදුවා.
ජලාශය හේතුවාට පස්සේ හුළඟයි ජලයයි මගින් පැතිරිලා ගිහිලා ඒ වැවේ වතුර පාවිච්චි කරන්නේ යන්තාක් මිනිසුද හුළඟ යන්නේ යන්තාක් ප්‍රදේශවලද ඒ ඔක්කොටම කළු පුල්ලි රෝගය හැදිලා තියෙනවා. හැදිලා ඊට පස්සේ මේ විදිහට ඒකේ මේ පුදුම විස්තරයක් තියෙනවා. මම හිතන විදිහට ශ්‍රද්ධා රූපවාහිනී ඒ වීඩියෝ පටි ඉක්මනට ඔබට දකින්න ලැබේවි. මේකේ ප්‍රශ්නේ තමයි අවසානයේදී ඒ කළු මරණය යුරෝපාවේ මේ 1353 වෙනකොට මේ හැදිච්ච මේ කළු මරණය කියන මේ ඒ වසංගත රෝගේ අවසාන වෙනකොට ලක්ෂ 2000ක් මිනිස්සු මැරිලා තියෙනවා. ලක්ෂ 2000ක්. එතකොට ඒක ගත්තොත් එහෙම ලෝකේ ජනගහනය අතරින් ඒ වෙනකොට ලෝකේ ජනගහනයෙන් 4න් එකක් මැරිලා තියෙනවා කියනවා. ලක්ෂ 2000ක්. එතකොට යුරෝපයේ හිටපු ජනගහනයෙන් 140කටත් වැඩි ප්‍රමාණයක් කියනවා ඒක. එතකොට බලන්න ලක්ෂ 2000ක් මැරුණා කියලා කියන්නේ කොහොම භයානක වසංගතද? මිනිස්සු කොහොම ජීවිතේ ඉල්ලා මැරෙන්න ඇති. ඊට පස්සේ දැන් මේ අපිට මේ අලුතෙන් ඉබේ පහළ වුණ දේවල් නෙවෙයි මේ වසංගත කියන්නේ. අපි දන්නේ මේ කතා කරන මගේ ජීවිතේ හෙට නැති වෙයිද කියලා. ඒ නිසා අපි දන්නේ අපේ ජීවිත ගැන. නමුත් මේ ලෝකේ උපන් සත්වයාට උරුම වෙච්ච දේවල් දැන් තැන් වල ඇවිදලා කෙලි දෙලෙන් සිනහ වෙවි ප්‍රීති වෙවි ගිය මිනිසුන්ගේ ජීවිතේ මොහොතකට නමුත් අඩාල වුනේ නැද්ද? කාමාසක්ත ජනයා තැන් වල පඳුරු ගානේ läගපු ජීවිතේ අඩාල වුනේ නැද්ද? දැන් බලන්න මිනිස්යාට සනාතන ලෝහ දහම සත්‍ය ඉදිරියේ මිනිසුන්ට බයතති ගැනීම මිසක් කෝ දහමක් සිහි කරන්න ධර්මයක් ඉගෙනගෙන තියනවාද? ඒ නිසා ඔබට නම් හානියක් නොවේවා ඔබට සත්‍යම කල්පනා වේවා කියන අදහසින් අනේ මේවා ලෝක සත්වයාට උපන් සත්වයාට උරුමයි නෙව ලෝකේ මේ වාගේ දේවල් වෙනවා නෙව කියලා තේරුම් ගන්නයි මේ කරුණ ටික කියන්නේ. ඊට පස්සේ පින්වත්නි 1545ත් 1548ත් ඇතුළත මෙක්සිකෝවේ කොකෝලිස්ට් වසංගතයක් ඇති වුණා. ඒකේ ඒ වසංගතය අවසන් වෙනකොට ලක්ෂ 100ක් මිනිස්සු මැරිලා තියෙනවා. ලක්ෂ 100ක්. ඒක මෙක්සිකෝවේ ජනගහනයෙන් 80%ක් වෙනවා. මෙක්සිකෝවේ ජනගහනයෙන් 80%ක්. ඒ කියන්නේ ගමක මිනිස්සු 100ක් හිටියොත් 80ක් මැරෙනවා ඒ වසංගතෙන්. එහෙම වසංගත ලැබිලා තියෙනවා මේ ලෝකේ. හැම තැනම පැතිරෙනවා. ඇත්තටම ගත්තොත් මෙවැනි විස්තර ලංකා ඉතිහාසයේ නැත්තේ පින්වත්නි මේ ලංකා ධර්මතලයේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයෙන් තියෙන නිසා දෝ කියලා හිතෙනවා. ශ්‍රී තථාගත ධාතුන් වහන්සේලා වැඩ සිටින ධාතු කරඬුවක් නිසා දෝ කියලා හිතෙනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පත් සෙලවී යන සීතල සුළඟ නිසා දෝ කියලා හිතෙනවා. මේ බලන් ලෝකේ මිනිසුන්ට වෙලා තියෙන ව්‍යසන. ඊළඟට තව ඇති වෙලා මම අවුරුදු ගණන් මේ පින්වතුන්ට කියලා තේරුමක් දන්නේ මං කියන්න මෙක්සිකෝවේ තවත් ඇති වෙලා තියෙනවා කොකෝලිස්ට් කියලා වසංගතයක් දෙවෙනි වතාවට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ 1548 ඒ කොකෝලිස්ට් කියන වසංගතය නැති වෙලා තියෙනවා. ආයේ මෙක්සිකෝවේම 1576 ඒ කියන්නේ අවුරුදු 25කට 26කට විතර පස්සේ ආපහු අර රෝගේ හැදිලා ලක්ෂ 25ක් මැරිලා තියෙනවා. ඒ කියන්නේ ජනගහනයෙන් 50%ක් ගමක මිනිස්සු 100ක් හිටියොත් 50ක් මැරෙනවා. ඒ කියන්නේ එකම වසංගතය ආයෙනවා. පුදුම සහගතයි. ඊට පස්සේ ඇමරිකාවේ දකුණු ප්‍රදේශයේ ජනපදයක මේ එකපාරම රෝගයක් ඇවිල්ලා මිනිස්සු 90ක් මැරිලා තියෙනවා. ඒ කියන්නේ ගමක මිනිස්සු 100ක් හිටියොත් එහෙම 90ක් මැරෙනවා. අදටත් ඒ රෝගේ මොකද්ද කියලා හොයාගෙන නැහැ. අදටත් ඒ රෝගේ මොකද්ද කියලා හොයාගෙන නැහැ. ගමක 90ක් මැරිලා. ඔය 1576
1772 පර්සියාව, උතුරු ඇමරිකාව, එංගලන්ත, ඉස්පාඤ්ඤය ඒ ප්‍රදේශවල වසූරිය රෝගේ පැතිරිලා ගිහිල්ලා ලක්ෂ 20ක් මැරිලා තියෙනවා. ලක්ෂ 20ක්. පින්වතුනි මේ මිනිස්සු මේ පොල් ගෙඩි මේ කොස් ගෙඩි නෙවෙයි. මේ මිනිස්සු මැරිලා තියෙන්නේ ලක්ෂ 20ක්. කළු මරණයෙන් ලක්ෂ 2000ක්. එතකොට දැන් පේනව නේද මනුස්ස වර්ගය නැසී යන හැටි. කොහොම මිනිස්සු ජනගහනය වැඩි වෙනවා කියලා මේ උජ්ජායනා කරපු මිනිස්සු කෝ මනුස්ස වර්ගය නැසී යන්නේ හැටි වෙලාවක් යන්නේ. ඒකයි. අපි අවුරුදු ගණන් මහන්සියලා ගස් කොළන් හදාගෙන එක දවසින් කපලා දාන්න පුළුවන් වගේ මේ මනුස්ස වර්ගය තැන් තැන් වල හිමීට හටගෙන අවසානයේදී ඒ මනුස්ස වර්ගය එකම රෝගයකින් නැසී යන්න පුළුවන්. මොකද කරන්නේ? අප්‍රමාදී වීමමයි වටින්නේ. ධර්මයේ හැසිරීමමයි වටින්නේ. එකිනෙකාට චෝදනා කර උඹ තෝතෝ කියා අනිත් අයට ඇඟිලි දික් කරගෙන ඉඳීමෙන් ඇති ඵලය කිම? එහි ඇති තේරුම කොමක්ද? මේ බලන්න මේවට දැන් මේ මිනිස්සු මැරිච්ච ඒවට කාටද චෝදනා කරන්නේ? රෝග හට ගන්නවා, රෝග වලින් මැරෙනවා. මේ ගොඩාක් රෝග ඇති වෙලා තියෙනවා කියලා කියන්නේ පින්වත්නි මේ ඉස්සල්ලාම ඇති වෙලා තියෙන සතුන්ට. ඒ සතුන් මාර්ගයෙන් තමයි ඊට පස්සේ මිනිසුන්ට ඇවිල්ලා තියෙන්නේ. දැන් කොරෝනා වුණත් ඉස්සල්ලා සර්පයන්ට ඇති වුණා කියලා මම හරියට දන්නේ. ඒ සතුන් මාර්ගයෙන් ඇති වුණා කියලා කියනවා. මේ ගොඩාක් වසංගතවල වාර්තා බලනකොට ඒවා සතුන් මාර්ගයෙන් ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ දැනට මිනිසුන්ට බෝ නොවුන කොරෝනා වෛරස් වර්ග 6ක් සත්තු තුල තියෙනවා. සත්තුන්ට හැදෙන වෛරස් තුල කොරෝනාම වෛරස් වර්ග 6ක් විතර තියෙනවා කියලා මම ළඟදී මේ එක්තරා පුවත්පතක හෝ එක්තරා වාර්තාවක මම කියෙව්වා. ඒ නිසා අපි දන්නේ මම මේක මම මේ ඒකාන්ත සත්‍යයක් කරලා ඔබට විද්‍යාත්මක පාඩමක් උගන්වන්න කියන දෙයක් නෙවෙයි. සමස්තයක් කෙටියෙන් කියන්නේ මනුස්ස වර්ගයාට නැසෙන්න අවස්ථා වැඩි. අප්‍රමාදී වෙන්න, කුසල් වඩන්න, පින්දහම් කරන්න කියන අර්ථය මිසක් මම මේ වාර්තාවක් ගානේ මම මේ ලෝකෙට මේ ස්ථීර ප්‍රකාශයක් කරන එකක් නෙමෙයි මේ කරන්නේ. මේ තියෙන වාර්තාවක් ඇසුරින් ලෝකෙට මේ වගේ දේවල් වෙලා තියෙනවා. පුළුවන් නම් අප්‍රමාද වෙන්න අපේ ජීවිතේ කොයි මොහොතේද දන්නේ නැහැ කියන දහම් පණිවිඩය මේ කියන්නේ. ඒ නිසා වරදවා ගන්න එපා. ආන්දරුන්ගේ ඉලක්කමක් මෙහෙව වුණා, අරක වුණා, මේක වුණා කියලා. ඊට පස්සේ පින්වත්නි වසූරියෙන් ලක්ෂ 20ක් මැරිලා තියෙනවා. යුරෝපයේ ඇති වෙලා තියෙනවා කොලරාව. කොලරාව ඉස්ලාම ඇති වෙනකොට ලක්ෂයක් මිනිස්සු එකවර මැරිලා තියෙනවා. ඊළඟට අවුරුදු 10කට පස්සේ ආපහු කොලරාව ඇති වෙලා තියෙනවා. ඒත් ලක්ෂයක් එකවර මැරිලා තියෙනවා. ඊට පස්සේ අවුරුදු 10කට පස්සේ ආයෙ කොලරාව හැදිලා තියෙනවා. ලක්ෂ 10ක් මැරිලා තියෙනවා. ආය අවුරුදු 20කට පස්සේ නියුමෝනියාව හැදිලා තියෙනවා. ලෝකේ පුරාම එකපාරම නියුමෝනියාව හැදිලා ලක්ෂ 10ක් මැරිලා තියෙනවා. ඊට පස්සේ යුරෝපයේ, ආසියාව, අප්‍රිකාවේ ආපහු කොලරාව හැදිලා තියෙනවා. 6 වෙනි වරට ලක්ෂ 8ක් මැරිලා තියෙනවා. චීනයේ වසා ගැටි තිදීමේ වසංගත රෝගයක් ඇවිල්ලා තියෙනවා. 40000ක් එකවර මැරිලා තියෙනවා. ඊළඟට මොළයේ ඉදීමේ රෝගයක් ලෝකෙම ඇති වෙලා ඉක්මනට පැතිරිලා ලක්ෂ 15ක් මැරිලා තියෙනවා බෙහෙත් හොයාගන්න කලින්. ලෝකේ පුරාම ඉස්පාඤ්ඤ උණ පැතිරිලා තියෙනවා 1918 ඉස්පාඤ්ඤ උණ ලංකාවෙත් පැතිරුණා. ඒ උණෙන් ලක්ෂ 1000ක් ඒ කියන්නේ කෝටි 10ක් ලක්ෂ 1000ක් මැරිලා තියෙනවා ඉස්පාඤ්ඤ උණෙන්. ලංකාවෙත් පැතිරුණා. ඒකට බලන්න මිනිස්සු මැරිල්ල. දැන් ඉන්දියාවේ දැන් මෙච්චර ප්‍රමාණයක් ඉන්දියාවේ මැරිලා නැහනේ. නමුත් ඔබ දැක්කාද ගංගාවල මිනි පාවෙන හැටි දැක්කාද? පාවෙන මිනි උඩ කපුටෝ මිනි මස් කන හැටි දුටුවාද? ඉවුරට ගසාගෙන ආපු මිනි බලු කැනහිල්ලෝ කන හැටි දුටුවාද? මේ ලක්ෂ ගණන් මිනිස්සු මැරෙද්දී
සොහොනක් වගේ තියෙන්න ඇති. සොහොනක් වගේ තියෙන්න ඇති මේ පෘථුවිය. දෙවි දේවතාවෝ මේ පෘථුවිය අතහැරලා යන්න ඇති. අමනුෂ්‍යයෝ මේ පෘථුවියට අරක් ගන්න ඇති. බලන්න මේ මනුස්ස ලෝකෙට වෙලා තියෙන දේ. ඊට පස්සේ 1957 ලෝකේ පුරාම ආසියානු උණ කියලා එකක් හැදලා තියෙනවා. ලංකාවෙත් හැදලා තියෙනවා. ඒ ආසියානු උණ හැදිලා එහෙම අවුරුද්දක් ඇතුළත නැති වෙලා තියෙනවා. අවුරුද්දක් ඇතුළත ලක්ෂ 20ක් මැරිලා තියෙනවා. ලෝකේ පුරාම 1968 හොංකොං උණ නියුමෝනියා තත්ත්වයක් ඇති වෙලා අවුරුද්දක් ඇතුළත ලක්ෂ 10ක් මැරිලා තියෙනවා. 1960 ඉඳලා 1960 තමයි ඉස්සල්ලාම ඒඩ්ස් රෝගේ හොයාගෙන තියෙන්නේ. 1960 ඉඳලා මේ දක්වා ලක්ෂ 300ක් ඒඩ්ස් වලින්ම විතරක් මැරිලා තියෙනවා. ඒකත් වසංගතය. ලක්ෂ 300ක් මැරිලා තියෙනවා. ඊළඟට 2002 2004 SARS රෝගේ කොරෝනා වෛරසයක් ඒකෙන් එකවර ඒ රෝගේ හැදිච්ච ගමම මැරිලා තියෙනවා 299ක් මේ වාර්තා ගන්නකොට. එතකොට ඒ වාගේ මේ කොරෝනා රෝග, SARS රෝගේ, කොලරාව, ඒ වගේම මෙනින්ජයිටිස්, ඒ වගේම නියුමෝනියා තත්ත්ව, ඊළඟට දරුවන්ගේ එක එක උණ, කහ උණ, ශ්වසන රෝග, එබෝලා, කුරුළු උණ, සූකර උණ, කොලරාව, ඊළඟට එබෝලා, සරම්ප, මේ තමයි ඇතිවෙච්ච වසංගත. මේ වෙලාවේ හැටියට ඔය මතක් කළේ දහස් ගණන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මැරිලා තියෙනවා. මනුස්ස වර්ගයා මැරිලා විනාශ වෙලා කෝටි ගණන්. ඉතින් පින්වත්නි දැන් කල්පනා කරන්න බලන්න මේ පිරිත් කියා බෝධි පූජා තියා සෑය බෝධි වැඳ තුනුරුවන් සිහි කර ඉන්න එකෙන් යම් මේ ආරක්ෂාවක් තියෙනවා. මනුස්ස වර්ගයා මැරෙන්න ගියාට පස්සේ මුල ඉඳලා අගටම මැරෙනවා. එක වෛරසයක් ඇති මේ මිනිස්යන්ගේ ජීවිත බිමට හෙල්ලලා දාන්න, මේ පෘථුවිය හිස් කරන්න. ඒ නිසා අපි ලංකාවේ මනුස්සාවාසයක් තිබ්බේ නෑ කලින්. බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ තමයි මනුස්සාවාසයක් ඇති උනේ කියලා එහෙම කියනකොට මිනිස්සු කිව්වා ඕවා කොහෙද වෙන්නේ? ඕවා කොහෙද වෙන්නේ කියලා. ඉතින් හිතන්නකො බුද්ධ ශාසනයක් ඉවර වෙච්ච ගමන් මේ ලංකාවේ ඉන්න ජනතාවට එකම වෛරසයක් හැදිලා ඔක්කොටම වෛරසය හැදිලා ඒ මිනිස්සු මැරුණාට පස්සේ අමනුෂ්‍යව අරක්ගෙන මිනි මාස් කෑවොත් එහෙම එකෙක් ඉතුරු කරන්නේ නැහනේ. අවසානයේ නිකම්ම මේ ලංකාව යක්ෂයන්ගේ රාජධානිය බවට නිකම්මපත් වෙනවානේ. සෙල්ලම් ඔක්කොම ඉවරනේ. ඇයි මේ එන ලෙඩ රෝග ආයුධයට යටත්ද? එන ලෙඩ රෝග තුවක්කුවට යටත්ද? එන ලෙඩ රෝග බෝම්බෙට යටත්ද? එන ලෙඩ රෝග සල්ලි වලට යටත්ද? එන ලෙඩ රෝග මන්ත්‍රයට යටත්ද? කොහොමද මිනිස්සයා රැකෙන්නේ? ඒ නිසා පින්වතුනි මේ ජනගහනය ලෝක ඉතිහාසෙත් එක්ක බලනකොට ලක්ෂ ගණන් කෝටි ගණන් එකවර නැති වෙලා තියෙනවා. කළු මරණයෙන් විතරක් ලෝක ජනගහනයෙන් 4න් එකක් මැරිලා තියෙනවා. මේ වාගේ මහා ව්‍යසන මේ ලෝකේ පුරා පැතිරිලා තියෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි මනුස්ස වර්ගය නැති වෙනසි යනවා. ඉතින් මම මේ කාරණාව සීකරනකොට ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ දේශනාවක් මතක් වුණා. ඒ තමයි මේ මනුස්ස වර්ගය එකපාරම නැසිලා මේ මිනිස්යන්ගෙන් තොර වෙනවා. මිනිස්සු අඩු වෙනවා පෘථුවියේ. ඉතින් මේ ගැන තියෙන බුද්ධ දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ 1 මහාසාල සූත්‍රයේ. මහාසාල කියන බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණිලා එක පැත්තකින් ඉඳගෙන එකත් පසක ඉඳගෙන භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා සුතම් මේතම් බොහෝ ගෝතම පුබ්බකානම් බ්‍රාහ්මනානම් උද්දානම් මහල්ලකානම් ආචාර්ය පාචාරියානම් භාසමානානම් ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ අපේ වයෝ වෘද්ධ බ්‍රාහ්මණවරු කියනවා මට ඇහිලා තියෙනවා පුබ්බස්සුදං අයං ලෝකෝ අවීචි මඤ්ඤේ පුටෝ හෝති මනුස්සේහි. මේ අවීචි මහ නරකාදිය වගේ. ඒ කියන්නේ මේ
සත්තා වාසවල සත්වයෝ ඉපදෙන ලෝකවල වැඩිපුරම ජනගහනයක් ඉන්නේ අවීචි මහා නරකාදී. වැඩිපුරම සත්වයෝ වැඩිපුරම ඉන්නේ අවීචියේ. ඒතර ලෝකේ ප්‍රසිද්ධ පණ්ඩිත යතිවරු බ්‍රාහ්මණවරු අතර ප්‍රසිද්ධ කාරණාවක් තමයි වැඩිම පිරිසක් ඉන්නේ අවීචියේ කියන එක. ඉතින් මේ බ්‍රාහ්මණවරුන් කතා වෙනවා අතීතේ මේ මනුස්ස ලෝකයේ අවීචිය තරම් එකිනෙකා ඇඟේ ගෑවෙන තරම් මේ මිනිසු හිටියාය කියලා මනුස්ස ලෝකේ. දැන් පින්වතුනි බුදුරජාන් වහන්සේගේ බුද්ධ වචනේම තියෙනවා මෛත්‍රී තථාගත සම්මා සම්බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට අනාගතේ මිනිස්සු පෘථුවියේ බිහි වෙනවා කියනවා. ඒ කාලේ වෙනකොට අවීචියේ තරම්. ඒ කියන්නේ මිනිස්සු එක පවුලක එක ගමක මිනිස්සු ඉන්නවා කියනවා උණපඳුරක් වගේ. එච්චර සෙනඟ. ඊළඟට තියෙනවා කොක්කුට සම්පාතිකා ගාම නිගම රාජධානියෝති. ගෙවල් ගම් නියං ගම් වල ගෙවල් හදනවා කියනවා මිනිස්සු. කුකුලට ගෙයින් ගේට පැන පැන යන්න පුළුවන් ඈතට යනකල් එච්චර ගෙවල්. ඉතින් මෙහෙම හිටපු මිනිස්සු මේ අහනවා මේ බ්‍රාහ්මණයා කෝනකෝ භෝ ගෝතම හේතු කෝ පච්චයෝ යේනතරහි මනුස්සානං කයෝ හෝති තනුත්තම් පඤ්ඤායති. එහෙම හිටපු මිනිස්සු තුනී වෙලා ගිහිල්ලා අඩු වෙලා ගිහිල්ලා මේ මිනිස්සු නැති උනේ මේ පෘථිවි මණ්ඩලයෙන් මොකද්ද හේතුව? මේ නියංගන් නැති වෙලා ගිහිල්ලා විශාල රාජධානි නැති වෙලා ගිහිල්ලා දැන් බලන්න මහා පොළොන්නරු රාජධානියට වෙලා තියෙන දේ අනුරාධපුර රාජධානියට වෙලා තියෙන දේ කෝ දැන් ඉතින් මම අපේ රට ගැන විස්තරයක් කළා. ඉතින් බුදුරජාන් වහන්සේ අහනවා මේ මිනිස්සු තුනී වෙන්න මේ මිනිස්සුෝ නැසිලා යන්න මැරිලා යන්න මෙච්චර මේ පෘථුවියෙන් මිනිස්සු අඩු වෙන්න හේතු. දැන් මේ පේන්නේ කළු මරණේ ලක්ෂ 2000ක් එක වසංගතයකින් ලක්ෂ 2000ක් මැරිලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒතරහි බ්‍රාහ්මණ මනුස්සා අධම්ම රාග රත්තා විසම ලෝභා විභූතා මිච්ඡා ධම්ම පරේතා. ඒතරහි දැන් ඒ කියන්නේ ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාන් වහන්සේ වැඩ සිටින කාලයේ මිනිසු අධර්ම රාගයෙන් යුක්තයි. විසම ලෝභයෙන් යුක්තයි. මිච්ඡා ධර්මයෙන් යුක්තයි. අධර්ම රාගය කියන්නේ රාගය උපදිනවා රාගය උපදින්නට සුදුසු නැති තැන්වල. ඒක අධර්ම රාගය. එතකොට විෂම ලෝභය කියලා කියන්නේ ලෝභය ඉක්මවා ගිහිල්ලා සාමාන්‍ය මිනිස්යන්ට ලෝභය ඇති වෙනවනේ. එතනින් එහාත් ලෝභය ඇති වෙනවා. අනුන්ගේ දේවල් වලටත් ආස කරනවා. ඊට පස්සේ මිච්ඡා ධර්ම මිත්‍යා ධර්මයෝ පැතිරිලා යනවා. මිත්‍යා දෘෂ්ටි මිත්‍යා දර්ශන මිත්‍යා දෙහින් පැතිරිලා යනවා. රාගයෙන් මිනිසයන්ගේ හිත් විකෘති වෙලා යනවා. අසාමාන්‍ය කාම ආශාවන් මිනිසයන්ගේ සිත් වැසී යනවා. ගිහිල්ලා මේ වගේ මිත්‍යා දෘෂ්ටික වුණාට පස්සේ විෂම ලෝභය ඇති වුණාට පස්සේ ලෝභයේ හිතේ වැඩි වුණාට පස්සේ තේ අධම්ම රාග රත්තා විෂම ලෝභා විභූතා අධර්ම රාගයෙන් මේ යට වෙලා විෂම ලෝභයෙන් යට වෙලා මිච්ඡා ධර්මයෙන් යුක්ත වෙලා තින්හානි සත්තානි ගහෙත්වා අඤ්ඤමඤ්ඤං ජීවිතා වෝරෝපෙන්ති අවියායුදරන් එකිනෙකා යුද්ධ කරනවා. ඇයි වැඩි ඕනේ අශෝක් ධර්මාශෝක් රජතුමාගේ ඒ ආපු යුද්ධ ටිකේ පින්වතුනි කාලිංග යුද්ධේ එක යුද පිටියේ ලක්ෂයක් එකවර මරලා තියෙනවා. ලක්ෂ ගණන්. ලංකාවෙත් යුද්ධවල මිනි කඳු ඔලු නිකන් අර ලබු ගෙඩි වගේ ඔලු ගොඩ කරලා තියෙනවා. තිබ්බා කියනවා ලංකාවේ යුද්ධවල. එච්චර සෙනඟ මැරිලා තියෙනවා මේ යුද්ධ එකිනෙකා අවියායුධ පාවිච්චි කරගන්න එක නිසා. දැන් පේනවනේ බෝම්බ ගැහිලි ওই රටවල් අතර යුද්ධ.
මේ වගේ ඇයි මිනිස්සුන්ට තියෙන දේ මදි. තව ඕන කිසිම කෙනෙක්ගේ වචනයක් ඉවසන්න බෑ. මිනිසුන්ට ඉවසනවා කියන එක නෑ. තියෙන්නේ යුද්ධේ. කාටවත් යටත් වෙන්න කැමති නෑ. ආසාවල් වැඩි. ඉතින් ඔන්න ඔය යුද්ධ නිසා අවියායුධ අතට ගන්න නිසා මිනිස්සු ජනගහනය මේ ලෝකෙන් තුරන් වෙවි ගිහිල්ලා මිනිස්සු තුනී වෙලා යනවා. හැබැයි මේ ඔක්කොටම යව මෙහෙවවුවේ අධර්ම රාගය, විෂම ලෝභය, මිච්ඡා ධර්ම. දැන් ඉතින් බලන්න මේ පහුගිය කාලේ වුණත් කොච්චර අධර්ම රාගය. ඒ කියන්නේ තමන්ගේ අම්මා අඳුරන්නේ, තමන්ගේ නැගණියා අඳුරන්නේ, තමන්ගේ දුව අඳුරන්නේ, පුංචි දරු සිඟිත්තෝ අඳුරන්නේ. ඊළඟට අසම්මත කාමාශාවල් සපුරා ගන්න පාර්ලිමේන්තුවේ පවා සාකච්ඡා ගියා මේවට නීති ගේන්න ඕන කියලා. ඒක සුදුසුයි කියලා. ඊළඟට මාධ්‍ය වලින් මේ චූටි කොල්ලෝ යාළු කරගෙන මේ නාකි ආච්චිලා මාධ්‍යෙන් ප්‍රචාරය කරනවා. වයසින් බාල අය යාළු කරගෙන මේ ඔක්කොම අධර්ම රාගයේ විසම ඔක්කොම පැතිරිලා ගියා. දැන් මේ සෙල්ලම් ඔක්කොම ඉවරයි. ඇහැට පේන්නේ නැති කොරෝනා වෛරසය නිසා. ඊට පස්සේ එක එක්කෙනා channel හදාගෙන එක එක්කෙනා ගිහිල්ලා අහනවා ඔයාලා කොහමද සතුටින් ඉන්නේ? ඔයා යාළුවලා ඉන්න කෙනා ඔයාට වැඩි වයසින් වැඩි නේද? ඔයා කොහමද? ඊට පස්සේ එක එක අදහස් කියනවා. නිකාම සමාජයේ නිකන් මේ අර නොකල යුතු අනිත් අය ගරහා කරන ලෝක ධර්මතාව ඉක්මවා ගිය අදහස් නිකම් සමාජගත වෙනවා. ඒව ඔක්කොම පැතිරිලා ගියා. දැන් ඉවරයි සෙල්ලම්. මේ ව්‍යසන වසංගත පැතිරිලා යන්න මේ මිනිස්යාගේ හිතේ උපදින ක්ලේශය මේ එච්චර බරපතලයි. ප්‍රශ්නේ තියෙන්නේ එවැනි ප්‍රශ්න නැති අය ගොදුරු වෙනවා ඊට පස්සේ ඒ මනුස්ස ඝාතන මිනිසු වෙනසෙන්ද ආවට පස්සේ අනිත් අය ඔක්කොම ඉවරයි. හොඳ අයයි නරක අයයි ඔක්කොම යටත් වෙනවා. ඊට පස්සේ දෙවෙනි කාරණාව ඔය පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තියෙනවා පුනච පරම් බ්‍රහ්මන ඒතරෙහි මනුස්සා අධම්ම රාග රත්තා විසම ලෝභහ විභූතා මිච්ඡා ධම්ම පරේතා. මේ ලෝකේ මිනිස්සු අධර්ම රාගයේ විසම ලෝභයෙන් මිච්ඡා ධර්මයෙන් යුක්තයි. තේ අධර්ම රාගයෙන් යුක්ත වෙලා විසම ලෝභයෙන් යුක්ත වෙලා මිත්‍යා ධර්මයෙන් යුක්ත වෙලා මේ මිනිසුන්ගේ හිත් කරකස වුණාට පස්සේ මිනිසුන්ගේ හිත් කැත වුණාට පස්සේ පිළිවෙලට දේවෝන සම්මා ධාරා අනුපවත්තේති හරියට කාලෙට වැස්ස වහින්නේ වැස්ස වහින්න නැතු යනවා. වැස්ස වහින්න නැතුව යනකොට දුර්භික්ෂ ඇති වෙනවා. දුර්භික්ෂ ඇති වුණාට පස්සේ මිනිස්සුන්ට ඔය සලාකයකින් කාලා ඔහොම ඉන්න සිද්ධ වෙනවා. මේ ලංකාව පවා තනකොළ ගස් වේලිලා පිදුරු වෙලා පතනක් වගේ වෙලා දාගිය හේනක් වගේ වෙලා ගිය කාල තිබ්බා. බැමිණිත්‍යා සාගත කාලේ වෙලාවේ මිනිසුන්ට කණ්ඩ දේවල් නැතුව මහා වනේ කරකොළ වළඳලා භාවනාව හිටපු සංඝයා ඝාතනය කළා මිනිස්සු මිනිමස් කාලා තියෙනවා මේ ලංකාවේ වලගම්බාරතුමයි කාලේ. ඒ වගේ මේ ඉතිහාසයක් තියෙනවා. මේක මේ සිනහවේ යන සසරක් නෙවෙයි තියෙන්නේ. මහා භයානකයි. මොකද කරන්නේ? ඒ නිසා ලද ඉඩ හසරින් දැන් අපි හෙට අඩුවේ අනිත් අඩුවේ මේ ප්‍රශ්නේ දැන් නැති වෙයි දැන් නැති වෙයි කියලා සුරංගනා ලෝකයක අපිම ඔළුවේ ආඬා ඔළුවේ තෙල් ගගා අපිම ඉන්නවා මේ අමුතු ලෝකයක. නමුත් මේ බලන්න සමහර වසංගත අවුරුදු 20 තිබිලා තියෙනවා. මේ වාර්තාවත් එක්ක කාට කියන්නද? ඊළඟට ලංකාවේ දුර්භික්ෂය ආපු වෙලාවේ බැමිණිත්‍යා සාගතේ අවුරුදු 12. ඒ අවුරුදු 12ට ළමයෙක් අඬන හඬක් ඇහිලා නැහැ කියනවා ලංකාවේ. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂයන්ට අඹුසැමියන් විදිහට වාසය කරන්න සිතක්වත් ඇති වෙලා නැහැ කියනවා. ඒ අවුරුදු 12 එච්චරම බඩගින්නයි පිපාසයයි ඇති වුණා කියනවා. ගමක ළමයෙක් හඬන හඬක් ඇහුන්නේ නැහැ කියනවා. මේ ලංකා ඉතිහාසය. ඉතින් ඒ නිසා පින්වතුනි මේ බලන්න මේ ඔක්කොටම මුල මිනිස්යන්ගේ හිත නරක වෙන එක. මේ ලෝකයට මේක බලපානවා. කොතනින් හදන්නද කියලා අපිට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා බ්‍රාහ්මණ
ওই විදිහට ඔන්න පළවෙනි එක යුද්ධයෙන් නැති වෙනවා, දෙවෙනි එක වැස්ස නැති වෙලා දුර්භික්ෂ වසංගත ඇවිල්ලා මිනිස්සු මැරෙනවා. ඒකට හේතුව තමයි අධර්ම රාගයයි, විෂම ලෝභයයි, මිත්‍යා ධර්මයි. ඊළඟට තුන්වෙනි කාරණාව විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් බ්‍රාහ්මණය මිනිස්යා අධර්ම රාගයයි, විෂම ලෝභයයි, මිත්‍යා ධර්මයමයි යුක්ත වුණාට පස්සේ තේ අධර්ම රාග රද්දා විෂම ලෝභහ විභූතා මිච්ඡා ධම්ම පරේතානං යක්ඛා වාලේ මනුස්සෝ ඔස්සජ්ජන්ති. යක්ෂයෝ මිනිස්සුන් ආක්‍රමණය කරනවා. ඒ කියන්නේ මේ ඊට පස්සේ තේන බහූ මනුස්සා කාලං කරෝති. මිනිසුන්ට සැඩ යකුන්ගේ බැල්ම වැටුනොත් එම මිනිසු මැරෙන එක වැඩි වෙනවා. දැන් ඔන්න රතන සූත්‍රයේ සජ්ජායනා කරමින් අපි පිරිත් කියා තුන්වරුව සෙත් පතනවා. ඉතින් අසද්ධාවන්ත අසත්පුරුෂයෙක් හිටියොත් කෑ ගහන්න පුළුවන් කෝ රතන සූත්‍රයේ කියනවා කෝ කොරෝනා ඉවරුන්නේ නැණි කෝ කොරෝනා ඉවරුන්නේ නැණි කියලා. මේ රතන සූත්‍රයේ ආනුභාවයෙන් මේ ලංකාව පුරා මේ රෝගී වෙන මිනිසුන්ට අමනුෂ්‍යයන්ගේ බැල්ම වැටෙන්න එපා කියලා සත්‍යක්‍රියාව යන්නේ. මිනිස්සු මැරෙන එක අඩු වෙන්නේ එහෙමයි. නැත්තම් මිනිස්සු මැරෙන්න ගත්තොත් ඉවරයි එක දිගට. මේ ලක්ෂ 2000 මැරිලා තියෙන එක වසංගතේ. ඒ නිසා මේ පිරිතේ අනුභවයේ තියෙනවාමයි. තේජස තියෙනවාමයි. ඉතින් කාල විපත්ති තියෙනවා, මිනිස්යාගේ කර්ම තියෙනවා, අඩු ආයුෂ තියෙනවා. ඉතින් මේ ඔක්කොමත් එක්කනේ මේ සටන යන්නේ. ඉතින් සැඩ යක්කු මුදාහරිනවා. ඒ කියන්නේ මිනිස්සු කන මිනිසුන්ට හිංසා කරන අධර්ම රාගයේ, විෂම ලෝභයේ, මිත්‍යා ධර්මයෙන් යුක්ත වූ සැඩ යක්කු ඉන්නවා. වෛශ්‍රවණ දිව්‍ය රාජ්‍යය ඒ සැඩ යක්කු ආලකමන්දා රාජධානියේ වෛශ්‍රවණ දිව්‍ය රාජයාගේ රාජධානිය එක්තරා දූපතක හිර කරලා තියෙන්නේ. එතකොට ඒ අයට එන්න බෑ වෙසමුණි දෙවියන්ගෙන් වරම නැහැ. ඒක මේ වගේ පින්වත්නි හොඳට තේරෙන කාරණාවක් කියන්න. දැන් පින්වත්නි කොරෝනා හැදුනට පස්සේ ඒ කොරෝනා හැදිච්ච අය වෙනම නිරෝධායනය කරන්න වෙනම පැත්තක තියෙන්නේ ඇයි? ඒ අයට එළියට දෙන්න දෙන්නේ නැහැ, කොහෙවත් යන්න දෙන්නේ නැහැ, නීති දාලා තියෙනවා. හේතුව කොරෝනා හැදිච්ච නැති පිරිසක් ඉන්නවා. ඒ අයට ඒක බෝ වෙයි කියලා. මේ සැඩ යක්කු අධර්ම රාගයයි, විෂම ලෝභයයි, මිච්ඡා ධර්මයෙන් යුක්ත යක්ෂයෝ ඉන්නේ. දහමේ හැසිරෙන පිරිසක් ඉන්න නිසා වෙසමුණි රජුරෝ ඒ අය වෙන් කළා තියෙනවා දහමේ හැසිරෙන අයට කරදර වෙයි කියලා. දැන් අර කොරෝනා හැදිච්ච අය අයින් කළා තියෙනවා මොකද කොරෝනා හැදිච්ච නැති අයට හැදෙයි කියලා. මුළු සමාජයටම කොරෝනා හැදුනොත් එහෙම පිරිසක් අයින් කළා වැඩක් තියනවද? ආන්නේ වගේ වෙසමුණි දිව්‍ය රාජ්‍යයට පෙනුනොත් මේ මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කොම අධර්ම රාගයයි, විෂම ලෝභයයි, මිච්ඡා ධර්මයෙන් යුක්තයි කියලා අර සැඩයක් උදානවා උඹලා වෙන් කළා තියලා වැඩක් නැහැ කියලා. එතකොට උන් ආපු ගම ඔක්කොම විනාශ කරනවා. ඕන්න ඔය වගේ සිද්ධ වෙන්නේ. මේ විදිහට මනුස්ස වර්ගය නැසී වෙනසී යන හැටි දෙස බලන්න. ඉතින් ඒ නිසා ඔය බුදුරජාණන් වහන්සේ වදාහළ ධර්මයේ ඊළඟට ඒත් එක්කම මම මහාවංශයේ බැලුවා. මහාවංශයේ මේ වසංගත ගැන තියෙන විස්තර. ඇත්තටම මම මේ යම්කිසි විසඳුමක් පිණිසයි මේ ඔක්කොම කියන්නේ. එතන මේ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වුණේ යම්කිසි විසඳුමක්. මොකද්ද මේ වසංගත වලට විසඳුමක් මොකද්ද? තමම ඇති කරගන්න ඕන විසඳුම් මොනවද කියලා. ඊට කලින් අපිට මේක පසුබිම තේරෙන්න ඕන නිසා මෙච්චර කරුණු කිව්වේ. ඉතින් මහාවංශයේ තියෙනවා කකුසඳ බුදුරජාණන් වහන්සේ ලංකාවට වඩින්න ඒ කාලේ ලංකාවට කිව්වේ ඕජදීපේ කියලා. කකුසඳ බුදුරජාණන් වහන්සේ ලංකාවට වඩින්නත් හේතුවක් තමයි ලංකාවේ දුර්භික්ෂයකින් හටගත්ත පජ්ජරක කියලා වසංගතයක් පැතිරලා තිබ්බා. ඉතින් තථාගත කකුසඳ බුදුරජාණන් වහන්සේ මේ ඕජදීප නම් වූ මේ ලංකාවට පැමිණි සිරිපා තැබූ සැනින් බුද්ධානුභාවයෙන් ඒ වසංගතේ මොහොතින් නැති වෙලා තියෙනවා. මොහොතින් වර්ෂාව ඇදහිලා තියෙනවා. බුද්ධානුභාවයමයි.
බුද්ධානුභාවයමයි. ඒ වෙනකොට ඕජදීප වැසියන්ට කිසිම බෙහෙතක් තිබිලා නැහැ පජ්ජරක කියන වසංගතයට. ඊළඟට කොණාගමන බුදුරජාණන් වහන්සේ වඩින කාලේ ලංකාවට කිව්වේ වරදීපේ කියලා. ඒ කාලේ වැස්ස නැතුව මිනිසුන්ට කන්න බොන්න නැතුව තැන් තැන් වල කලන්තේ දාලා පාංශු පිසාචෝ වගේ ඉඳලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සිරිපා තැබූ සැනින් ඒ සියලු වසංගත ඒ දුර්භික්ෂ දුර වෙලා තියෙනවා. බුද්ධානුභාවයමයි. ඊළඟට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ යුද්ධ කර කර මනුස්ස ඝාතන සිද්ධ වෙලා තියෙන්නේ. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වඩිනකොට සියලුම මිනිස්සුયો මේ භක්ෂණය කරපු යක්ෂයෝ පමණක්ම ආරාග්ගෙන ඉඳලා තියෙනවා. ඒ මනුස්ස වර්ගයාට හානි කරන්න බැරි වෙන්න යක්ෂයෝ දුරු කරලා තථාගත බුදුරජාණන් වහන්සේ බුද්ධානුභාවය පැතිරෙව්වා. අදටත් ලංකාවේ මිනිස්සෙක් ඉන්නේ බුද්ධානුභාවය නිසා පිළිගත්තා හෝ නැතා හෝ. ඊළඟට පින්වත්නි සංඝබෝධි රජතුමාගේ කාලේ අපි සිරි සංඝබෝ රජුරෝ කියලා කියන්නේ නියඟයක් ආපු වෙලාවේ කන්න බොන්න නැතුව මිනිස්සු තැන් තැන් වල කලන්ති දාලා වැටිලා මහා ව්‍යසනයකට ගොදුරු වෙන වෙලාවේ රජතුමා උපෝසතිය සමාදන් වෙලා රුවන්වැලිසෑයේ සත්‍යක්‍රියා කළා තියෙනවා. ඒකෙන් මේ වසංගතේ මේ ව්‍යසනේ නැති වෙලා දුර්භික්ෂේ නැති වෙලා රජතුමා වතුරේ පාවෙන තරම් මහ වැස්ස ඇදහිල්ලා තියෙනවා. ඒතර ඒත් බුද්ධානුභාවයනේ. රජතුමාගේ ශ්‍රද්ධාව සීල් සමාදන් වෙලා සත්‍යක්‍රියා කර කර රුවන්වැලිසෑයේ වැතිරිලා හිටියා. එතකොට මහා වැසිය ඇදහැළුණා. අද ඉතින් ඕවා කරන්න කවුද ඉන්නේ? ඊට පස්සේ සිරි සංඝබෝ රජතුමාගේ කාලයේම රක්තාක්ෂ කියලා රෝගයක් ඇති වුණා වසංගතයක්. ඒ වසංගතය හැදුනට පස්සේ ඇස් රතු වෙනවා. ළඟ ඉන්න අය අහනවා මොකද ඇස් රතු වෙලා? මගේ විතර නෙවෙයි උඹෙත් රතු වෙලා නේ කියලා කියනකොට බය වෙනවා. බය වෙච්ච ගමම යක්ෂයාගේ බැල්ම ඇති වෙනවා. එහෙම මැරිලා වැටෙනවා. ලංකාවේ දහස් ගණන් මිනිස්සු මැරුණා සිරි සංඝබෝ රජුරන් කාලේ රක්තාක්ෂ කියලා වසංගතයක් ඇවිල්ලා. රජතුමා උපෝසතේ සමාදන් වෙලා පිරිත් කියා සිල් අධිෂ්ඨාන කර කර සත්‍යක්‍රියා කළා. ඒ දහම් තේජසින් යක්ෂයා ළඟට පැමිණුණාට පස්සේ රජතුමා යක්ෂයාට අනකලා උඹ මිනිස්සු ඝාතනය කරන්න එපා මේ වසංගතේ දුරු කරපන් කියලා. බෑ මට නර බිල්ලක් ඕනකෝ එක ගමකින් එකෙක් ගන්න. එහෙම දෙන්න බෑ කිව්වා. ඊට පස්සේ අවසානයේ එක බිල්ලක් දියන් කිව්වා. රජතුමා කෝ එහෙනම් මාව බිල්ලට ගනින් කියලා. අනේ එහෙම මට කරන්න බෑ කිව්වා. ඉතින් එහෙනම් මට හැම ගමකින්ම දොළ පිදේනි දෙන්න කිව්වා. ඊට පස්සේ රජතුමා ඒ රත්තාක්ෂයන් වෙනම දෙවොලක් හදලා හැම ගමකින්ම පිදේනිය ගානේ පූජා වට්ටියක් තියන්න හරි ගසලා පූජා වට්ටියකින් සේව් කරගත්තා. මුළු ලංකාවම සුව කළා. හැබැයි ඒ වැඩේට අත ගැහුවේ බුද්ධානුභාවය පෙරටු කරගෙන. බුද්ධානුභාවය පෙරටු කරගෙන. ඊට පස්සේ ওই ලංකාවේ සිද්ධ වෙච්ච ඒවා. ඊළඟට ලංකාවේ උපතිස්ස කියලා රජ කෙනෙක් වාසය කරන කාලේ දුර්භික්ෂයකුයි මේ රෝග බයකුයි දෙකම එකට පැමිණියා. ඒ දෙකම එකට පැමිණියාට පස්සේ රජුරුව කරලා තියෙන දේ තමයි සංඝයාගෙන් ඇහුවා ස්වාමීනි කොහොමද මේක කරන්නේ? ඊට පස්සේ කිව්වා රතන සූත්‍රයේ ආනුභාවයෙන් මේක දුරු කරන්න පුළුවන් කියලා. ඒ කරපු විදිය මම ඊළඟ දවසේ රතන සූත්‍රයේ ආනුභාවයෙන් වසංගත දුරු කරපු හැටි යම් දේශනාවක් අපි ඊළඟ දවසේ සිද්ධ කරනවා. ඒකෙදී මම උපතිස්ස රජුරුව කොහොමද වසංගත දුරු කළේ කියලා කියන්න. දැන් මේ තියෙන්නේ අපිට පුළුවන් පින්වතුනි මේක මෙහෙම වුණා කියලා කියන්න විතරයි. මේවට අත දාන්න මේවට මුල් වෙන්න පිරිසක් නැහැ. මිනිසුන්ට බොහෝ දෙනාට සද්ධාවක් නැහැ. විශේෂයෙන්ම මේ රටේ අයිතිය බලය තියෙන පරිපාලකයන්ට සද්ධාව නැහැ. ඉතින් ඒ වගේ ඉතින් අනිත් අයටත් ඒවා භුක්ති විඳින්න වෙනවා. පරාක්‍රම බහු රජතුමාගේ කාලේ දුර්භික්ෂයක් ඇවිල්ලා භෝග වෙනසුණාට පස්සේ ඒ තුනුරුවන්ට ලංකාවේ තියෙන සියලු චෛත්‍ය වලට පූජා පවත්වලා තියෙනවා. සියලු බෝධි වලට පූජා පවත්වලා තියෙනවා. සියලු දේවාල වලට පූජා වට්ටි තියලා තියෙනවා. ඊට පස්සේ ලංකාවේ සෑම විහෙරකම පන්සලකම පිරිත් කියලා තියෙනවා රතන සූත්‍රේ. ඊට පස්සේ වැසි ඉල්ලලා තියෙනවා. වැසි වැස්සා සියලු රෝග සංසිඳිලා ගියා කියනවා. එකම දවසේ හැමතැනම ඔක්කොම කළා තියෙනවා ඒ රජුරු පරාක්‍රම බහු රජුරු. බලන්න ඉතින් ඒ වාගේ දෙයකින් තමයි මේ මනුෂ්‍ය වර්ගය බේරගන්න තියෙන්නේ. ඉතින් මේ වාගේ ලංකාවේ ව්‍යසනවලදී මිනිස්සු බේරගත්ත විදි තියෙනවා.
ඉතින් ඔන්න අතීතයත් සිහි කළා, බුද්ධ වචනයත් සිහි කළා, ඉතිහාසය සිහි කළා යම්කිසි අදහසක් දෙන්න ඔබට මේ කල්පනා කළේ මොනවා වුණත් අවසානයේ කියන්න තියෙන පින්වතුනි උපන් සත්වයාට ජරා මරණ උරුමයි. මොන දෙයින් කට්ටි පැන පැන හිටියත් අවසානයේ කවදා හරි මැරෙනවා. මැරෙන්නේ බොහෝ විට ලෙඩකින්ම තමයි. වාහනයකින් අනතුරකින් කරදරයකින් මැරෙන්න පුළුවන්. බොහෝ විට ලෙඩ ඇඳේ මැරෙන්නේ. ඒ නිසා කොච්චර කට්ටි පැන පැන හිටියත් මැරෙන්න නම් සිද්ධ වෙනවාමයි. ඒ නිසා දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතේ සීලයක් රකින්න. මේ වෙසක් පුන් පොය දවසෙන් උපෝසතේ සමාදන් වෙන්න. සීල් සමාදන් නොවුන පිරිස සීල් සමාදන් වෙන්න පටන් ගන්න. හැම පොයකම උපෝසතේ සමාදන් වෙන්න. සිල් ගන්න පුරුදු වෙලා ඉන්න අය 4 පොයට සිල් ගන්න. ගෙදරම බුද්ධ පූජාව තියන්න. ගෙදර බුදුන් වඳින්න. දහම් පොත්පත් කියවන්න. මේ දහම් වැඩසටහන් අහන්න. එක දවසක් ගෙවෙන්න දෙන්න එපා බණක් අහන්න නැතුව. අපේ ජීවිතේ අදාදේ මරු පින් කරගන්නේ. අදාදම මාරේ අපි කරා එන්න පුළුවන්. ඒ නිසා අප්‍රමාදී වෙන්න පින්වත්නි. කුසල් වඩන්න. තමන්ගේ ජීවිතේ පෙනෙන් පුරවා ගන්න. ලොකු අනාගත ගොඩාක් ලොකු දේවල් සැලසුම් කරන්න එපා. භයානකයි මේ සංසාරේ. මේ රෝග ව්‍යසනවල අවසානයක් පේන්නේ නැති නිසා. ඒ නිසා ඔබටත් අපි කාටත් සසර දුකෙන් නිදහස් වෙන්න ඉක්මනින් පින් දහම් කුසල් දහම් රැස් කර ගන්නත් බුද්ධ ශාසනය පීඨ පිළිසරණ ගන්නත් වාසනාව උදා වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත්නි අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දැක්වේ මොහොනු පොත හරහා ක්‍රියාත්මක වන තැහැමි සිතින් නිවන් මගට තේමා පාඨයේ පෙරදරි කරගෙන ක්‍රියාත්මක වන සදහන් සමාජ සත්කාර පදනමේ නිලධාරි මණ්ඩලය සහ දේශ විදේශ සමාජික පිරිස විසින් ඉතින් රැස් කරගත් සියලුම පින් කැමති සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා කියලා දෙවියන්ට පින් දෙනවා. ඒ වගේම මේ පින්වතුන් නමින් මිය පරලෝ ගියා වූත් සියලුම දෙනාට මිය ගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී පරලෝ සැපේ වේවා. ඒ වගේම ගෞතම බුද්ධ ශාසනය අපේ ජීවිත හිස් අතින් මැරෙන්නේ නැතුව මනුස්ස ලෝකෙට අපේ ආපු අපේ ජීවිතවලට හරයක් එක් කරපු යහපත් දේ එක් කරපු අපේ ජීවිතේට පින කුසලයේ එක්කලේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ අපේ ජීවිතේට බුද්ධ ශාසනය එක්කලේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලබත්වා ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයත් අනගාരികා මෑණිවරුනුත් පැවිදි අපේක්ෂක දූපතුන්ට ධර්මාවබෝධයෙන් සසර දුකින් ඉක්මනින් නිදහස් වෙන්න මේ පින් හේතු වාසනාම වේවා. ඒ වගේම මොහුනු පොත හරහා ක්‍රියාත්මක වන දැහැමි සිතින් නිවන් මඟට තේමා පාඨයේ පෙරදරි කරගෙන ඒ සදහන් සමාජ සත්කාර පදනමේ නිලධාරි මණ්ඩලයේ දේශ විදේශ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාටත් වහ අප්‍රමාදීව ගෞතම සසුනේ පීඨ ලබා ගන්න වාසනාව ලැබේවා. කොරෝනා වෛරස හේතුවෙන් රෝගීව සිටින අයට ඉක්මනින් නිරෝගී සුව ලැබේවා. ලෝක ව්‍යසන මේ වසංගතේ බුද්ධානුභාවයෙන්, ධම්මානුභාවයෙන්, සංඝානුභාවයෙන්, රුවන්වැලි මහසෑය ආනුභාවයෙන්, ජයසිරි මහ බෝධින් වහන්සේගේ ආනුභාවයෙන්, සියලු ධාතුන් වහන්සේලාගේ සියලු බෝධින් වහන්සේලාගේ ආනුභාවයෙන්, රතන සූත්‍රයේ ආනුභාව බලයෙන්, සකල සූත්‍ර ධර්මවල ආනුභාව බලයෙන්, අඟුලිමාල මහසෑය ආනුභාව බලයෙන් මේ කරපු පින් බලෙන් මේ ව්‍යසනය ඉක්මනින් මේ ලොවෙන් තුරන් වේවා. අපිද ධර්මයට අප්‍රමාදී වේවා. අපට සසර දුකෙන් නිදහස් වෙන්න මේ පින් හේතු වාසනාම වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.